හරි මේ පාඩමෙන් මම Pascal programming හඳුන්වා දෙන්න තමයි උත්සාහ කරන්නේ. අපේ පාඩම Pascal programming. right. ඒතර Pascal programming ගැන සලකනකොට හඳුන්වා දීමේදී මූලිකවම කරුණු තුනක් ගැන අවධානය යොමු කරනවා. එකක් තමයි මේ identifier කියන එක. identifiers නැත්නම් නම් කියලාත් කියනවා identifiers නමක් කියන එක. ඊළඟට සාකච්ඡා කරනවා program එකේ basic structure එක. basic structure එක කොහොමද ඒක සංවිධානය වෙලා තියෙන්නේ Pascal program එක මූලික ආකෘතිය කොහොමද තියෙන්නේ කියන එක තමයි එතනදී සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ඒ ඔස්සේ example එකක් සාකච්ඡා කරනවා. මේක තමයි මුල්ම Pascal programming example එක විදිහට සලකන්නේ. right. මුලින්ම අපි බලමු මොනවද මේ structure identifiers කියන්නේ. right. දැන් ඉස්සෙල්ලත් මම කිව්වා identifier එකක් කියලා කියන්නේ නමක් කියන එක. මේ programming වල තියෙනවා එක එක තැන් විවිධ තැන් තියෙනවා අපිට නම් ලබා දෙන්න ඕනේ. ඒ නම ඔස්සේ තමයි ඒ program එක ඉදිරියට ගෙනියන්නේ. right. දැන් එක තැනක් තමයි program එකට නමක් දෙනකොට එක program name එකක් දෙන්න ඕනේ. program name. ඒකට නමක් අපි ලබා දෙන්න ඕනේ. ඊළඟට මේ program එක තුල භාවිතා කරනවා variable කියලා જાතියක්. variable. මේවා අපි ඉදිරියේදී විස්තරාත්මකව ඉගෙන ගන්නවා මොනවද variable කියන්නේ. ඒ variable වලට අපි නමක් ලබා දෙන්න ඕනේ. ඒකට කියනවා variable name කියලා. එහෙම නැත්නම් identifiers variable names. right. ඒ වගේම තව constant කියලා තියෙනවා. නියත අගයන් constant. ඒතර මේකටත් අපි නම් ලබා දෙන්න ඕනේ. right. මේ වගේ විවිධ තැන් තියෙනවා. අපිට මේ program එක තුල හම්බ වෙන ඒවට අපි නම් ලබා දෙන්න ඕනේ. right. ඒතර මේ නමක් තියෙනකොට නමක් ලබා දෙනකොට සැලකිය යුතු කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න තමයි මම මේ මුලින්ම ලෑස්ති වෙන්නේ. පළවෙනි කාරණේ තමයි නමක් තීරණය කරද්දී අපි කියනවා reserved භාවිතා කරන්න බෑ කියලා. පළවෙනි එක තමයි don't use reserved word. reserved word කියලා කියන්නේ word එක මොනවට හරි වෙන් කරලා තින්නේ. ඒක අපිට වෙන නමක් විදිහට අපිට භාවිතා කරන්න බෑ. ඒ නම වෙනත් purpose එකකට වෙන් කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට Pascal වල reserved word කීපයක් මම ලියන්නම් මෙතන. එකක් තමයි begin කියන එක. begin. Pascal program එකක් ආරම්භයේදී අපි begin කියන වචනේ භාවිතා කරනවා. මේ begin කියන එක Pascal program එකක් පටන් ගැනීම සඳහා භාවිතා කරන වචනය. එතකොට ඒක අපිට වෙන purpose එකකට භාවිතා කරන්න බෑ. ඒ වගේ. තව උදාහරණයක් සඳහන් කරොත් while කියන එක. while කියන වචනය program name එකක් විදිහට නැත්නම් identifier එකක් විදිහට භාවිතා කරන්න බෑ. මොකද while කියන එක භාවිතා කරනවා Pascal වල වෙනත් අරමුණක් සඳහා. ඒ වගේ for කියන එක ඊළඟට if කියන එක if කියන word එක ඕවා වෙනත් අරමුණු වෙනුවෙන් භාවිතා කරන්න බෑ. ඒක reserved word කියලා වට කියනවා. reserved word. right. එතන නමක් ලබා දෙනකොට සැලකිය යුතු පළවෙනි කාරණේ තමයි මෙන්න මේ reserved word කියන එක. right. ඊට පස්සේ දෙවෙනි කාරණය program එකේ නම පටන් ගන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂරයකින්. right. program එකේ නම start with English letter. start with English letter. ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් පටන් ගැනීම අනිවාර්යයි. right. මෙතනදී capital හෝ simple අක්ෂරයකින්
පටන් ගන්න පුළුවන්. A B C වගේ අක්ෂරයක් නැත්නම් simple A B වගේ ඕනෑම ඉංග්‍රීසි හෝඩිය අක්ෂරයකින් පටන් ගන්න සිද්ධ විය යුතුයි. ඒක තමයි දෙවෙනි කාරණය. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට නම දෙනකොට ඉංග්‍රීසි හෝඩිය අක්ෂරයකින් පටන් අරගෙන ඊට පස්සේ අපිට දාන්න පුළුවන් කැපිටල් අකුරු. A to Z දක්වා තියෙන ඕනෑම කැපිටල් අකුරක් භාවිත කරන්න පුළුවන්. A to Z දක්වා තියෙන ඕනෑම සිම්පල් අකුරක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. අපි නමක් A කැපිටල් එකකින් පටන් ගත්තොත් කැපිටල් හරි සිම්පල් හරි ඉංග්‍රීසි හෝඩිය අකුරකින් පටන් ගත්තොත් ඉතිරි ටික කැපිටල් අකුරු වලින් හරි සිම්පල් අකුරු වලින් හරි නැත්නම් ඉලක්කම් යොදාගෙන හරි අපිට යොදා ගන්න පුළුවන්. හරි. කරුණු තුනක් ගැන මම සඳහන් කරා. අපි බලමු තව කරුණු කීපයක්. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ස්පෙෂල් සිම්බල්. නේ අපේ characters අපි දානකොට අපේ keyboard එකෙන් පුළුවන් විවිධ විශේෂ සලකුණු භාවිත කරන්න පුළුවන්. එතකොට Pascal identifier එකට special symbol භාවිත කරන්න බෑ. හරි. Don't use special symbols. නේ special symbol. හරි. මොනවද special symbol කියන්නේ? උදාහරණ කිහිපයක් අපි ලිව්වොත් දැන් at symbol එක. එහෙම නැත්නම් dollar mark නේ නැත්නම් hash symbol එක. ඔය වගේ නැත්නම් and symbol. ඔය වගේ special symbol ගණනාවක් තියෙනවා. ඕවා භාවිතා කරන්න බෑ. නමුත් එකක් පමණක් අවසර දීලා තියෙනවා. හරි. ඒතර භාවිතා කරන්න පුළුවන් special symbol එක තමයි underscore symbol එක. Don't use special symbol except මොකද්ද? underscore symbol. underscore symbol. නේ අර underscore symbol එක සාමාන්‍යයෙන් අපි type කරන්නේ keyboard එකේ shift key එකයි minus key එකයි එකවර press කරනවා. හරි. shift key එකයි minus key එකයි එකවර press කරපුවම මේ යටින් ඒක වදිනවා. underscore symbol එක. හරි. ඒතර නමක් යොදනකොට මේ underscore symbol එක භාවිත කරන්න පුළුවන්. right. ඒක හතරවෙනි කාරණේ. හතරවෙනි කාරණයෙන් කිව්වේ නමට special symbol භාවිත කරන්න බෑ කිව්වා. හරි. special symbol වලට උදාහරණ කීපයක් මම ලිව්වා. at symbol, dollar mark, hash ඒ විදිහට. right. හැබැයි එක symbol එකකට අවසර දීලා තියෙනවා underscore symbol. ඒක භාවිත කරන්න පුළුවන්. right. දැන් තව එකක් තමයි තව අපිට සැලකිය යුතු කරුණක් තමයි නමක් ලබා දෙනකොට spaces. right. spaces use කරන්න එපා. හරි. දැන් words දෙකක් තියෙන තැනක නමට word දෙකක් භාවිත කරනවා නම් අපි පුරුදු වෙලා තියෙනවා space එකක් තියන්න. සාමාන්‍ය ලිවීමේදී space තියලා ලියන්නේ. නමුත් Pascal programming වල don't use spaces. Spaces between words. space භාවිත කරන්න එපා. right. එතන ඔය කියන කරුණු පහ තමයි වැදගත් වෙන්නේ නමක් අපි ලබා දෙනකොට. right. ඒ අනුව මම නම් කීපයක් ලියන්නම්. මම කියන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හිතලා කියන්න ඒක valid name එකක්ද නමක්ද කියන එක. right. අපි බලමු උදාහරණ කීපයක්. පළවෙනි එක right. හරි. මෙතන උදාහරණ කීපයක් මම දෙන්නම්. එතකොට ඒක ඉස්සර අපි බලමු පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය මේක ගැන හිතන්න.
age underscore age මේක valid ද නැද්ද මේක දැන් අපි rules ගැන කතා කරොත් special symbols වල underscore භාවිත කරන්න බෑ කිව්වා ඒ කියන්නේ underscore භාවිත කරන්න පුළුවන් කිව්වා special symbols අනිත් ඒවා බෑ underscore විතරක් පුළුවන් එහෙනම් underscore භාවිත කරන්න පුළුවන් අනිත් එක මේ letter simple letters භාවිත කරන්නත් පුළුවන්. එහෙනම් මේක valid නැද්ද? මේක not valid. right මේක not valid. මේකට හේතුව පටන් ගන්නකොට start with English letter. ඉංග්‍රීසි යෝඩිය අක්ෂරයකින් පටන් ගන්න කියනවා. නමුත් පටන් අරගෙන තියෙන්නේ මෙන්න මේ underscore symbol එකෙන්. ඒ නිසා මේක invalid කියන එක තමයි කියන්නේ. ඊළඟ දෙවෙනි එක විදියට හඳුන්වනවා දෙවෙනි එකට අපි තව උදාහරණයක් දෙවෙනි උදාහරණේ බලමු මේ විදියට st number underscore st number මේ ගැන මොකද කියන්න පුළුවන් මේක st ඉංග්‍රීසි හෝඩි අක්ෂරයකින් පටන් ගන්න තියෙන්නේ ඊට පස්සේ ඔක්කොම ඉංග්‍රීසි හෝඩි අක්ෂර එක මැද්දේ යූස් කරලා තියෙනවා underscore symbol එක. එතකොට මේක හරි නිවැරදි valid identifier එක. right. මේකත් බලමු අපි තව එකක්. අපි මෙහෙම ලිව්වොත් st admin එක. right. මේ ගැන මොකද කියන්න පුළුවන්? එතකොට නම පටන් ගන්න තියෙන ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයකින් ඒක අතරතුර අපිට කැපිටල් හරි සිම්පල් හරි ලෙටර්ස් භාවිත කරන්න පුළුවන්. ඉලක්කම් භාවිත කරන්නත් පුළුවන්. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මෙතන ස්පේස් එකක් තියලා තිනවා. එතකොට identifier එකක් අපි දෙනකොට you can't use spaces. spaces තියන්න බෑ. එහෙනම් මේක invalid කියන එක ගන්න. තව එකක් අපි ගමු. තව නමක් මම ලබා දෙනවා. right කියලා. right කියන එක මේක භාවිත කරන්න පුළුවන්ද? බෑ. මේක භාවිත කරන්න බෑ. හේතුව මේක reserved word එකක්. Pascal වල right කියන වචනය වෙනත් purpose එකකට නැත්නම් වෙනත් අරමුණකට වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේක භාවිත කරන්නත් බෑ. right. එතන අපි උදාහරණ කීපයක් සාකච්ඡා කරේ identifiers සඳහා. හරි. ඊළඟට බලමු program structure එක. දැන් අපි identifiers ගැන අදහසක් ගත්තා. program structure එක. Pascal program structure එක කොහොමද වෙන්නේ කියලා. right. මෙන්න මේ ආකාරයට තමයි ඒක සකස් වෙන්නේ. Pascal program එකක් මුලින්ම පටන් ගන්නෙ program කියන keyword එකෙන්. program කියන keyword එකේ මේ capital simple ભેදයක් නැහැ Pascal වල. ඒ නිසා capital වලින් පටන් ගන්නත් පුළුවන්, simple වලින් පටන් ගන්නත් පුළුවන්. program කියලා දාලා ඊට පස්සේ පොඩි ස්පේස් එකක් තියලා program එකට නමක් කියනවා. right. මේක මම දැන් මුලින්ම කියලා දෙන්නේ සරලම ආකාරය. මේක ටික ටික අපි ඉස්සරහට යද්දී චුට්ට ඒක සංකීර්ණ වෙනවා. සරලම අපිට Pascal program එකක් run කරලා බලන්න පුළුවන්. සරලම ආකාරය තමයි මේ කියන්නේ. ඊට පස්සේ එනවා ඒකෙත් මම මේ syntax එක පෙන්නන්නේ. හරි මෙතන පොඩි ස්පේස් එකක් තියන්න. මේ syntax එක නෙමෙයි ඇත්තටම ටයිප් කරන්නේ. හරි මම උදාහරණයකුත් පෙන්නන්නම් කොහොමද ටයිප් කරන්නේ කියලා. මුලින්ම බලාගන්න තේරුම් ගන්න මේ syntax එක. program කියන keyword එක එනවා ඊට පස්සේ space එකක්. මේ space එකක් කියන symbol එක මේ තියෙන්නේ. ඔක keyboard එකේ හොයන්න යන්න එපා. මේක ටයිප් කරන්න. space keyboard එකෙන් space තියන්නේ space bar එකකින්. space එකක් තියලා ඊට පස්සේ
එනවා program name එක. program name of the program. right. එතකොට program name එකක් මෙතන දෙන්න ඕනේ. එතකොට නම අපිට කැමති නමක් දෙන්න පුළුවන් මෙතනට. නම එහෙම නැත්නම් identifier එක දෙනකොට අර ඉස්සෙල්ලා සාකච්ඡා කරපු ඒ සැලකිය යුතු කරුණු ඒ කරුණු වලට යටත්ව තමයි නම ලබා දෙන්න ඕනේ. right. ඊට පස්සේ වරහණක් අරින්න rounded bracket තියෙන rounded bracket වරහණක් අරින්න වරහණ ඇතුලේ ලියන්න output කියලා. output කියලා ලියන්න. ඊළඟට මේ ස්ටේට්මන්ට් එක ඉවර වෙලා අවසානයේට semicolon mark එක දාන්න ඕනේ. semicolon මේක අවසානයේ at the end of the statement you should put semicolon marks. මේක තමයි syntax එක. right. ඊළඟ line එකේ Pascal program එක ආරම්භයේ සටහන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් Pascal program එක කොටස් 3ක් තියෙනවා. right. Pascal program එක තියෙනවා කොටස් 3ක්. පළවෙනි එක තමයි ආරම්භය starting section එක. right. start section එක. මේ මම ලිව්වේ පළවෙනි එක start section එක. right. දෙවෙනි එක තමයි variable declaration section එක. variable declaration part එක තමයි දෙක. right. මේක තමයි අපි ඉගෙන ගත්තේ නෑ variable කියන්නේ මොනවද කියලා. ඒ නිසා මේ basic structure එකට මේ දෙක මම අඩංගු කරන්නේ නෑ. තුන්වෙනි එක තමයි body part එක. Pascal program එකේ body එක. හරි. ඒ body එක ඇතුළට තමයි අපි විවිධ උපදේශ ලබා දෙන්නේ. right. එතකොට මේක තුන්වෙනි section එක program කියලා මේක පළවෙනි එක start කරා මේ විදිහට. ඊළඟ line එකේ body එක පටන් ගන්නවා. පටන් ගන්න යොදන වචනේ තමයි begin. begin කියලා පටන් ගන්න ඕනේ. right. ඊට පස්සේ body එකට අදාළ statements. body එක ඇතුලේ විවිධ වැකි statements අපේ program එකට අදාළව statements ලියන්න ඕනේ. මේ statement එකක් අවසානයේ හැම statement එකක්ම අවසානයේ semicolon mark එක එනවා. හරි. statement 1 ඊට පස්සේ ඕනනම් තව තියෙනවා නම් තව statements අපිට ඕනෑම ගණනක් ලියන්න පුළුවන්. statements 2 ඒ විදිහට. එතකොට මේ statement එකක් අවසානයේ semicolon mark එක දාන්න ඕනේ. semicolon mark එක යොදන්න ඕනේ. විශේෂ අවස්ථා තියෙනවා semicolon යොදන්න අවශ්‍ය නැති. මම ඒ තැන්වලදී ඒව පැහැදිලි කරන්නම්. නමුත් පොදුවේ මතක තියාගන්න ගොඩක් වෙලාවට මේ semicolon mark එක අපිට ඕනේ. right. semicolon mark එක ඕනේ. ඒ විදිහට අදාළ statement ටික ලියලා ඊට පස්සේ body section එක අවසන් කරන්න ඕනේ. body section එක අවසන් කරන්න තමයි මේ end කියන keyword එක භාවිතා කරන්නේ. end එකත් එක්කම මේ dot operate එක යොදන්න. full stop mark එක යොදන්න ඕනේ. right. ඒ විදිහට අපිට පුළුවන් basic structure එක හඳුනා ගන්න. ඒතර දැන් මම ඔය කියපු rules දැන් program මෙතන space එකක් තියන්න ඕනේ කිව්වා. ඊට පස්සේ වරහණක් අරින්න ඕනේ කිව්වා. වරහණ ඇතුලේ output ලියන්න ඕනේ කිව්වා. statement එකක් අවසානයේ semicolon යොදන්න ඕනේ කිව්වා. ඔය කියන ඒවා නැතුව අපි යෙදුවොත් එහෙම මේකේ errors පෙන්නනවා. ඔය rules වලට අනුව ලිව්වේ නැත්නම් අපිට එක එක errors එනවා. අන්න ඒවට කියනවා syntax errors කියලා. syntax errors. syntax errors කියන්නේ අපේ syntax එකේ වැරදි නිසා පෙනෙන errors. syntax errors. syntax එකේ the errors occurred due to syntax. right. දැන් උදාහරණයක් විදිහට අපිට මේ semicolon එකක් නැතුව statement එකක් ලියනවා. එතකොට error එකක් generate වෙනවා. හරි. ඒවට තමයි syntax errors කියලා කියන්නේ. හරි. ඔය විදිහට අපිට structure එක හඳුනාගත්තයින් පස්සේ
ඊළඟට අපි බලමු Pascal program එකක් ලියන්න. example එකක් බලමු. right. example එකක් මම ලියන්නම්. example ලියද්දී පියවර අංක සටහන් කරන්නේ අපි අර සූඩෝ කෝඩ් වල ලිව්වා වගේ. පියවර අංක අවශ්‍ය නැහැ. right. පටන් ගන්න ප්‍රෝග්‍රෑම් කියලාම තමයි. මම ඔලින් නම් ලියන්න. පටන් ගන්නේ ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගන්න. ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගන්න. ඊට පස්සේ ස්පේස් එකක් තියන්න. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕනේ. දැන් නම දෙනකොට මම ඉස්සෙල්ලා සින්ටැක්ස් එක ලියද්දි මේ වගේ සලකුණක් භාවිතා කරා. නමුත් ඇත්තටම ප්‍රෝග්‍රෑම්ස් ලියද්දි එහෙම සලකුණක් භාවිතා කරන්න එපා. අවශ්‍ය නැහැ. right. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කියන එක ලියන්න. ලියලා ප්‍රෝග්‍රෑම් එකට නමක්. right. මම දෙන්නම් my first කියලා. එහෙනම් simple letters English letter එකකින් පටන් ගන්න. ස්පේස් තියන්න එපා. my first කියලා ඔන්න මම නමක් දුන්නා. අර identifiers දෙනකොට සැලකිය යුතු කරුණු වලට අනුව ඒ නම දෙන්න. වරහණක් ඕපන් කරන්න. open the bracket. ඊට පස්සේ වරහණ ඇතුලේ ලියන්න output. මේ අපි පළවෙනියෙන්ම කරන්න යන ප්‍රෝග්‍රෑම් එක statement එකක් output කරන්න යන්නේ. හරි මේකේ at the end of the statement put semicolon එකක් යොදන්න. statement එකක් output කරන්න display කරගන්න යන්නේ. හරි අපේ ප්‍රෝග්‍රෑම් එක තමයි output the statement මම ප්‍රෝග්‍රෑම් එක ලියන්නම් මෙතන අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක write Pascal program to display the statement hello world. hello world. මෙන්න මේ වචනය ස්ටේට්මන්ට් එක ඩිස්ප්ලේ කරගන්න ඕනේ. right බලමු කොහොමද ඒක ඩිස්ප්ලේ කරන්න කියලා. මේ විදිහට ඒතර ප්‍රෝග්‍රෑම් කියලා ලියන්න. my first output ඔය විදිහට දැම්මා. දාලා ස්ටේට්මන්ට් එක අවසානයේ semicolon යොදන්න. යොදලා ඊළඟ ලයින් එකේ begin කියලා යොදන්න. යොදලා දැන් ස්ටේට්මන්ට් එකක් output කරන්න නැත්නම් display කරන්න Pascal වල තියෙන command එක තමයි write කියන එක. line write කියලා command දෙකක් තියෙනවා. අපි බලමු මේ දෙකේ වෙනසත් මම පෙන්නන්න. use කරන්න මෙතන write line කියන එක ln කියලා ලියන්නේ. write ln ඊට පස්සේ වරහණක් ඕපන් කරන්න. වරහණ ඇතුලේ single quotation ඇතුලේ තමයි අර statement එක output කරන්න ඕන statement එක අපි ලියන්නේ. hello world කියලා statement එක ලියන්න. දැන් single quotation වහන්න. වරහණත් වහලා semicolon යොදන්න. right ln කියන්නේ right line කියන එක තමයි මේ කෙටියෙන් ln කියලා දාලා තියෙන්නේ. right දැන් අපි statement එක අපි ලිව්වා. ලියලා end කරන්න පුළුවන්. right දැන් මේක end කරන්න. right end කියලා යොදන්න. හොඳයි. දැන් එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක මේක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. නැවත බලන්න ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තේ. ප්‍රෝග්‍රෑම් එකට නමක් දුන්නා my first කියලා. වරහණ ඇතුලේ output කියලා දැම්මා. ඊට පස්සේ begin කිව්වා body එක පටන් ගත්තා. body එක ඇතුලේ තමයි අපේ statements ලියන්නේ. එතකොට මොනවා හරි
ස්ටේට්මන්ට් එකක් අවුට්පුට් කරන්න ඕන නම් right line කියන එක තමයි භාවිතා කරන්නේ. Pascal command එක right line. කෙටි කරලා right ln කියලා ලියනවා. මේක තමයි Pascal වල ස්ටේට්මන්ට් එකක් අවුට්පුට් කරන්න තියෙන Pascal command එක තමයි right line නැත්නම් right ln කියලා කියන්නේ. right එතකොට මේක ස්ටේට්මන්ට් එක අපි ලියන්නේ වරහන ඇතුලේ. වරහනක් අරින්න සිංගල් කෝට් ඇතුලේ තමයි ස්ටේට්මන්ට් එක ලියන්නේ. ඒක අනිවාර්යෙන් මේවා තිබිය යුතුයි. මේවා සින්ටැක්ස් මේ සිංගල් කෝට්ස් ඇතුලේ කියන එක අනිවාර්යෙන් තියෙවි. right අපි දැන් බලමු මේක Pascal වලින් ලියන්න. Pascal වලින් ලියලා මේක උත්තරය ගන්න හැටි අපි රන් කරන හැටි බලමු.